අපේ ස්වාමීන් වහන්සේ කොරෝනා වැනි මාරාන්තික රෝගයක් වැළඳුනහම අපි බුදුදහමට අනුව කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද අපේ ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි ශාලිකා මැතිණිය. ඒකත් ඊටාම වැදගත්. ඒ කියන්නේ දැන් අපි කිව්වා මේ රෝගය හැදෙන්න පුළුවන් කර්ම විපාකයක් ලෙස. ඒ කියන්නේ කර්ම විපාකයක් නිසා රෝගයට ගොදුරු වෙනවා. එහෙම නැත්නම් අපේ නොසලකලිකත්කම නිසා නැත්නම් ඒක ස්වභාවිකවම ක්‍රියාවලියක් නිසාත් අපිට ඒක හැදෙන්නට පුළුවන්. වෙන කෙනෙක් ඇවිල්ලා බදෙන් ගොදුරු කරවන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඒ විදිහට ගත්තම වෙන කෙනෙක්ගේ නොසලකලිකම නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ මොන ක්‍රමයෙන් ගත්තම දැන් හැදුනා කියන්නේ හැදුනාට පස්සේ අපිට දැන් ඕකේ හැදිච්ච ක්‍රමය ගැන හිත ඉන්නවට වඩා හැදුනාට පස්සේ අපි ඒකට මුහුණ දෙන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒකෙදි පළවෙනිම දේ තමයි අපි කලින් කිව්වා වගේ මේ රෝගය කියන එක ධර්මයේ හැටියට ඍතුජ රූපයක්. එහෙමනම් ඒකට මුහුණ දෙන්නට අපිට අර චිත්තජ කර්මජ ආහාරජ සහ අපේ තියෙන ඍතුජ රූප වලින් යම් බලපෑමක් කළ යුතු වෙනවා. මොකද සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව ගත්තත් මේක ඉබේ හොඳ වීමක්නේ. අපි ඒකට යම් යම් බෙහෙත් ආදී අනුභව කරලා ශරීරයෙන්ම තමයි මේ රෝගය එක්ක අපි දිනන්නේ මේ සටන. එහෙමනම් අපි ඒකට උපස්තම්භණය වෙන්නට පළවෙනිම දේ තමයි ඊට යහපත් සිතවිල්ලක් අපේ හිත තුළ ඇති කරගන්නට ඕනේ. පළවෙනි දේ. ඒ සිතවිලි ඇති කරගත්තම චිත්තද රූප යහපත් වෙලා අපේ කය සැහැල්ලු වෙලා කයට යහපත වෙලා යම් විදිහකට මේ රෝගයත් එක්ක සටන් කිරීමේ හැකියාවක් අපේ ඍතුජ කයට අපේ තේජෝ ධාතු නිසා හටගත් අපේ ඍතුජ කයට ඒ කියන්නේ තේජෝ ධාතු නිසා හටගත්ත කියලා මම කියන්නේ මේ රූපවල ආරම්භය ඒ කියන්නේ රූප හටගෙන තියෙන තේජෝ ධාතුන් කියන එක තමයි ධර්මයේ විස්තර වෙන්නේ. ඒ නිසා අපේ ඍතුජ කයටත් පුළුවන් වෙනවා මේක සටන් කරන්න. ඊළඟට එක තමයි අපි අදාළ ආහාර පාන සහ බෙහෙත් වෛද්‍යවරු නියම කරන ආහාර පාන බෙහෙත් ඒ වගේ මේ ඔක්සිජන් ආදී දේවල් අවශ්‍ය වෙලාවට අපි පාවිච්චි කරන්නට වෙනවා. මොකද ඒ බාහිරෙන් සියල්ලම සිතෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියල්ලම කර්මයෙන් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසානේ බුදුරයන් වහන්සේත් බෙහෙත් වැළඳුවේ නේද? බුදුරයන් වහන්සේත් බෙහෙත් වැළඳුවා. එතකොට ඒකෙන් කියවෙන්නේ උන්වහන්සේ වගේ ඊටාම උසස් ගණයේ සත්වයන්ට පවා ආධ්‍යාත්මයේ පරතරයට ගියපු සත්වයන්ට පවා සමහරලාවට ඒවා සිද්ධ කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒවා අනුගමනය කරමින් බෙහෙත් ආදී අනුභවණය කරමින් පළවෙනි දේ තමයි හිත ශක්තිමත්ව පවත්වා ගැනීම. ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි යහපත් අර කර්ම සිද්ධ කිරීම වන්දනාමාන ආදී හැකිපමණින් ඒ ශරීරයට ලොකු වෙහසක් දෙන්නේ නැතුව ඒ වගේ යහපත් මට්ටමකින් පැවැත්වීම. ඉතින් අර කලින් මම කිව්වා වගේ අර කරුණාසිත ඇති කර ගන්නට හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ අනිත් සත්වයන්ට මේක නොවන දේවල්. දැන් Tamanට මේකේ දුක තේරෙනවනේ. අපි සාමාන්‍යයෙන් කියන හතුරෙක්ටවත් හැදෙන්න එපා කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියනවා. අන්න හොඳ අවස්ථාව අපිට මේක ප්‍රගුණ කරන්න මේ සිතවිල්ල. මොකද හේතුව සත්ත්ව විනාශයේදී මම කලින් කිව්වා වගේ වසංගතයක් හැදිලා සත්වයෝ මිය යනකොට පොත්පත්වල දැක්වෙන්නේ බොහෝ සත්වයෝ උපදින්නේ සුගති ආත්ම භාවවල. හේතුව මොකද? ඒ වෙලාවේදී ඇති වෙනවලු සිතවිල්ලක් අනේ මේ දුක වෙන කිසිදු සත්වයකට ඇති නොවේවා. හතුරෙකුටවත් ඇති නොවේවා කියලා හිතවිල්ල ඇති වෙනවා. කරුණාසිත ඇති වෙනවා. මේ කරුණාසිත වර්ධනය වෙලා සමහරවිට ඉතින් දුකටපත් වෙනවා අනේ අසරණ භාවයටපත් වෙනවා. නමුත් අර කරුණාසිත වර්ධනය වෙනවා. මොකද හැම සත්වයාම දුක් විඳිනවා දකින්න. ඒක ලොකු වසංගතයක් වෙනවා කියලා කියනවා. එතකොට ඒ නිසා ඒකෙන් සුගති පරායන උප්පත්ති ලැබනවා කියලා පොත්පත්වල දැක්වෙනවා. එතකොට එහෙමනම් අපිත් මේ අවස්ථාවේ අපේ ජීවිතේ ටිකක් අස්ථාවර භවකටපත් වෙනවා රෝගය වැළඳුනාට පස්සේ නිශ්චයකට ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කරුණාහිත පවත්වන්නට ඕන. ඊළඟට කරුණ තමයි අපහසු දෙයක් මම කියන්නේ මේකට ශක්තිමත්ව මුහුණ දීමේ නුවණ වර්ධනය කරගන්නට ඕන. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ උපන්නා වූ සත්වය අනිවාර්යෙන් මිය යනවා. ඒක රෝගේ නිසා මිය ගියේ නැතත් අපි දවසක අනිවාර්යෙන් මිය යනවා. ඒක ස්වභාවයක්. ඒ නිසා මරණයට මුහුණ දීමේ හැකියාව අපි වර්ධනය කරගත යුතුයි. අපි ගොඩක් වෙලාවට ඉන්නේ වයසට ගිහිල්ලා මැරෙනකොට ඒක හිමින් සැරේ සිද්ධ වෙයි. අපි ඒකට මුහුණ දෙනවා කියන හිත අපි ඇති කරගන්න. ඒකත් හොඳයි ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි මතක තියාගන්න ඕනේ තරුණ කාලෙත් මිය යනවනේ. කුඩා කාලෙත් මිය යනවා. මව් කුසේදිත් මිය යනවා. ඒ නිසා මරණය කියන එකට මුහුණ දීමේ හැකියාව අපි වර්ධනය කරගන්න එක ඉතාම හොඳයි. ඒක ඇඟට ගුණයි. ඒතර අපිට මුහුණ දෙන්න පුළුවන් මේ මරණයට. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ජීවිතයේ තියෙන අස්තිර භාවය අපිට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම රූපයේ තියෙන අනාත්මය ඔන්න බලන්න දැන් අපි කොච්චර කැමතිද බුදුරජාණන් වහන්සේ කියවන අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී රූපං හි භික්කවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තේය. යම් හේකින් මේ රූපේ ආත්මයක් වුණා නම් මේ රූපයේ ලෙඩ රෝග හැදෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන් වෙනවා. අපි කවුරුත් කැමති නැහැ මේ රෝගේ හදා ගන්න. නමුත් ඒ රෝගේ එන්ට වුණොත් ඇතුල් වුණොත් ශරීරයට අපේ ප්‍රතිශක්තිය දුර්වල නම් ඒක ජයගෙන අපි රෝගී වෙනවා. එහෙනම් මේක ස්වභාවික ක්‍රියාවලියක් වගේ අනාත්ම ධර්මතාවයක් මෙතන වැඩ කරන්නේ මේ රූපය අනාත්මයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. ටිකක් අමාරුයි. ඒ වෙලාවේදී ගොඩාක් මිනිස්සුන්ගේ හිතවලට එනවා පවුල ගැන, ජීවිතය ගැන, අනාගතය ගැන.
තමන්ගේ වගකීම් ගැන හිතවිලි එනවා. ඒක මම දන්නවා. ඒක සාධාරණයි. ඒක භික්ෂුවකටත් එනවා. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒක තමයි බෞද්ධයාගේ තියෙන වැදගත්කම. බෞද්ධ කියලා කියන්නේ බුදුන් සරණ ගියා කියන එකට. බුද්ධ සරණ ගියපු අය තමයි බෞද්ධ වෙන්නේ. එතකොට ඥාණයෙන්නේ බුද්ධ කියන තැනට ආවේ ඥාණය අවදි කරපු කෙනා බුද්ධ. උන්වහන්සේගේ ශ්‍රාවකියොත් එහෙනම් ඥානවන්ත වෙන්නට ඕනේ. එහෙනම් මොනවද අපි රූපේ අනාත්මය, ජීවිතේ මරණයට නියත බව මේවා තේරුම් ගත යුතුයි. ඒ අතරතුරේ සිත යහපත් පවත්වා ගන්න. ඒකෙන් මම කියන්නේ අනිවාර්යෙන් මේ යනවා කියලා සියල්ල අතහැරලා ඉන්න කියන එක නෙවෙයි. අපි ධනාත්මක හිත ඇති කරගන්නට ඕනේ. අපි ධනාත්මක හිත ඇති කරගන්නේ අර යහපත් සිතුවිලි, කරුණා සිතුවිලි ඇති කරගන්නේ රෝගයෙන් මිදෙන්නට. ඒ නිසා අපි හැමෝම කවුරුත් කැමති නැහැ මැරෙන්නට. අපි මම කලින් කිව්වේ ඒක මරණයට බියවිය යුතුයි ඥාණයෙන්. මොකද ස්වාමීන් වහන්සේ සමාවන්න දැන් කවුරුත් වැඩිපුර හිතන්නේ නැති කාරණයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි මිය යන පුද්ගලයෝ ප්‍රමාණය ගණන් කරනවා දිනපතා. මෙච්චර 100 ගානයි 200යි. නමුත් ඒ හා සමානම පිරිසක් සුවපත් වෙනවා. 3000කට ආසන පිරිසක් සුවපත් වෙලා රෝහල් වලින් එහෙම නැත්නම් නිවෙස් තුලම නිරෝධායනය වෙන පුද්ගලයෝ මේගොල්ලෝ ඔක්කොම සුවපත් වෙනවා. අන්න ඒ වගේ ධනාත්මක සිතුවිලිත් ස්වාමීන් වහන්සේ අපි පැවැත්විය යුතුයි. පැහැදිලිවම. ඒක ධනාත්මක සිතුවිලි පැවැත්විය යුතුයි. අපි මේක සුව වෙනවා කියන තැන ඉන්නට ඕනේ. සුව වෙනවා කියන තැන ඉන්නට ඕනේ. සුව වෙනවා කියන තැන ඉඳලා මොකද හේතුව අපිට මේ සුවපත් භාවය ඕනේ. බෞද්ධයන් වශයෙන් කොච්චර අමාරුවෙන්ද මේ බුද්ධෝත්පාදේ ලැබුවේ අපි. එහෙමනම් ඒකෙන් මිදෙන්න කලින් යහපත් පුළුවන් තරම් ජීවත් වෙලා ආයුෂය වර්ධනය කරගෙන ආයුෂය ගත කරලා පුළුවන් තරම් යහපත් දේවල්නේ කරගත යුතු. ඒ නිසා අපි දැන් අපි කියවනේ බෙහෙත් පාවිච්චි කරන්න, හිත යහපත්ව පවත්වන්න, ඒ වගේ පිරිත් සජ්ජායනා කරන්න, හොඳ කර්ම කරන්න මේ කිව්වේ ඇයි? සුවපත් වෙන්නනේ. ඒ නිසා සුවපත් වීමේ ආධ්‍යාසය තියෙන්නට ඕනේ. ඒක තමයි නම්බර 1. සුවපත් වෙලා මම යහපත් තවත් ඊට වඩා උතුම් ලෙස ප්‍රතිපත්ති ධර්මයේ නියැලෙනවා. මගේ යුතුයකම් ටික ඉෂ්ට කරනවා පවුලට, සමාජයට. නමුත් අපි හිත ඇතුලේ තියෙන්නට ඕනේ අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා එකකුත් නෑ. ඒක තමයි බෞද්ධයෙක්ගේ තියෙන වැදගත්කම. ඔහු ඒකටත් මුහුණ දෙනවා. අපි යුතුයකම් ඉෂ්ට කරන්නට කැප වෙනවා. පින් කරන්නට, යහපත් දේවල් කරන්නට උත්සාහවත් වෙනවා. පුළුවන් තරම් ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙනවා. පරිස්සම් වෙනවා. ලෙඩ රෝගය හැදුනත් ඒකෙන් සුවපත් වෙන්නට උත්සාහ කරන්නේ. හැබැයි කලින් කලට හෝ අපි මතක් කරගන්නට ඕනේ මේ රූපේ තියෙන අනාත්මය, මරණයට නියත බව, මිය යා හැකි බව කියන ඒවත් අපි වර්ධනය කරගත යුතුයි. එතකොට කෙනෙක් මේක හරි ෆයින් ටියුන් එකක්. ඒක හරි බැලන්ස් එකක් තියෙන්නට ඕනේ. ඒක අමාරුයි මම දන්නවා. දැන් ගොඩක් වෙලාවට මරණය ගැන හිතුවම මේ ඔක්කොම අමතක කරලා දාන්නේ. මේකක්වත් වැඩක් නැහැ කියලා කට්ටිය හිතනවා. අපි අරක් පැත්තටම යුතුයකම් ඉෂ්ට කරන්න ගියාම අරව අමතක කරලා සම්පූර්ණයෙන් ඒක ඇලී ගලී වාසය කරන අන්ත දෙකකට අපි යන්නට පෙළඹෙනවා. නමුත් අපි මේ මැද මහවතේ ඉන්නට වෙනවා. දැන් උදාහරණයකට එක සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්ව හොරු අල්ලගත්තා. හොරු අල්ලගෙන මරන්න හැදුවා. උන්වහන්සේ කල්පනා කරනවා උන්වහන්සේ ආර්යයන් වහන්සේ කෙනෙක්. මගේ කටයුතු ඉවර නෑ. ඒ නිසා මාව මැරුවොත් මට මේ අවස්ථාව ගිලිහි යනවා. ඒ නිසා කියනවා මට અભේදානය දෙන්න. මාව මරන්න එපා. ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ කියනවා හරි. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බැරි වෙලා හරි උකට්ටිය මාව මැරුවොත් මිනිස්සු කියයි හාමුදුරුව කෙනෙක්ටවත් මේ පාරේ යන්න නෑනේ. එහෙනම් මිනිස්සු එක්කෙනෙක්වත් එන්නේ නැති වෙයි මේ පාරේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා කතාව ඇත්ත. ඒ නිසා ඔබ වහන්සේ නිදහස් කරනවා. හැබැයි කාටවත් කියන්න එපා කියලා පොරොන්දුවක් කරන්න පිට කරන්නේ. දැන් බලන්න මේ ආර්යයන් වහන්සේ කෙනෙක් මරණයට බිය වුණා. බිය වුණේ අර කලබල වෙලා නෙමෙයි. මැරුවනම් ඒකටත් මුහුණ දෙයි. නමුත් උන්වහන්සේ ජීවිතේ වටිනාකම දැනගත්තා. ඒ නිසා අපි මේ දෙකටම අපිට අවොයිඩ් කරගන්න බැරි අවස්ථාවවලදී අපිට මුහුණ දීමේ ශක්තියත් අපි ගාව තියෙන්නට ඕනේ. හැබැයි ඒකෙන් මිදිලා දීර්ඝායුෂ ජීවිත ලබන්නට අපි උත්සාහත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ අපි මේ යහපත් ක්‍රියාවන් වල යෙදෙමින්ම හැබැයි ඒ කාලෙදී අවිනිශ්චිතභාවය කියලා එකක් තියෙනවනේ. දැන් සුව වෙලා මිනිස්සු ගොඩාක් ගියා වගේම මිය ගියා ඇත් ඉන්නවනේ. අපි මේ දෙපැත්තම හිතන්නට ඕනේ. සුව වෙච්ච ගොඩසර මම වැටෙනවා කියලා හිතන්නට ඕනේ. හැබැයි මේ යාමෙත් සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා අපි ඒකටත් මුහුණ දීමට තරම් ශක්තියක් හිත තුළ වර්ධනය වෙන්නට ඕනේ. එතකොට තමයි අපි කිව්වේ අර කරුණා සහගත සිතිවිලි කුසල කර්මයන් සිද්ධ කිරීම තුළ බැරි වෙලා හරි අපි මේකෙන් අභාව પ્રાપ્ત වුණොත් අපේ ඊළඟ භවය අපි සුගති පරායන උත්පත්ති කරන පාර හදා ගන්නවා. හැබැයි ඒකෙන් මම කියන්නේ රෝගය වැළඳුනාම මැරෙනවමයි කියලා ඔක්කොම අතහැර ඉන්නවා කියන එක නෙවෙයි. හොඳින් මේක තේරුම් ගන්න. අපි හැමතිස්සෙම යහපත් මනස පවත්වාගෙන බෙහෙත් අරගෙන හොඳ කර්ම කරන්නේ රෝගයෙන් සුවපත් වෙන්නටයි. ඒ අදිෂ්ඨානයේ තියාගත යුතුයි. ඒතර විශේෂයෙන් මතක් කරන්නට ඕනේ නිතරම අර මැරෙන සංඛ්‍යාව බලලා ඒක කලබල වෙන එක නෙමෙයි අපි කරගත්තේ. අපි අර කිව්වා වගේ ඔබතුමිය කිව්වා වගේ නිරෝගී වෙච්ච සංඛ්‍යාව නැත්තම් මේ හොඳ සෞඛ්‍ය පුරුදු ධර්ම ශ්‍රවණය මේ වගේ දේවල් තමයි ඒ කාර්යය අපි කළ යුතු වන්නේ. ගොඩාක් හොඳ අවස්ථාවක් භවනා කරන්නට, හිත දියුණු කරන්නට, කරුණාව වර්ධනය කරන්නට මේ හැම එකකින්ම අපි ජීවිතේ නගා සිටුවීමක් කරගන්නේ. හැබැයි අපි
ඒ ඊටාම භයානක තත්වයට උනත් මුහුණ දීමේ ශක්තිය වර්ධනය කරගත්තා. ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. මේ දෙකටම අපි මුහුණ දෙන්නට ශක්තිය වර්ධනය කරගන්නවා. ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේ රෝගයකට මුහුණ දීපු වෙලාවක අපිට ඒක හිමින් සැරේ ඇති කරගන්නට පුළුවන් නම්.